මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ ලං, ප්ලූරා සහ මීඩියස්ටයිනම් එකේ ඇතිවෙන නියෝප්ලාසම්ස් ගැන. අපි දන්නවා නියෝප්ලාසම්ස් ගැන කතා කරනකොට ගිය සෙමෙස්ටර් එකේ නියෝප්ලාසම්ස් කියලා කියන්නේ නිව් growth. එහෙම නැත්නම් ටියුමර්ස් ගැන. ඒ යටතේ අපි මේ වීඩියෝ එකේදී වැඩි හරියක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලං එකේ ඇතිවෙන ටියුමර්ස් ගැන. ලං එකේ ඇතිවෙන ටියුමර්ස් ඇයි අපි කතා කරන්න කියලා බැලුවොත් අපි ගත්තොත් බහුලව දකින්න පුළුවන් කැන්සර්ස් වර්ගයක් තමයි ලං කැන්සර්ස් කියලා කියන්නේ. ඒ වගේම ඉන්සිඩන්සස් උත් වැඩි, අනිත් එක මෝටැලිටි එකත් වැඩි ලං කැන්සර්ස් ගත්තහම. ඒ නිසා මේ ලෙක්චර් එකේ පළවෙනි කොටසේ අපි සෑහෙන අවධානයක් යොමු කරනවා ලං කැන්සර්ස් පිළිබඳව. ලං එකේ ඇතිවෙන ටියුමර්ස් ගත්තහම අපිට ප්‍රධාන වශයෙන් ඕනම ටියුමර් එකක් අපි ඉගෙන ගත්තා ගිය සෙමෙස්ටර් එකට අනුව ටියුමර්ස් අපිට බෙදන්න පුළුවන් බිනයින් ටියුමර්ස් සහ මැලිග්නන්ට් ටියුමර්ස් වශයෙන්. එතකොට අපි ගත්තොත් එහෙම ලං ටියුමර්ස් වලින් 95ක් ලං ටියුමර්ස් මැලිග්නන්ට් ටියුමර්ස්. එතකොට 5ක් වගේ තමයි ඔය බිනයින් ටියුමර්ස්, ඒ වගේම ලං එකේ තියෙන ලිම්ෆ් නෝඩ්ස් ආශ්‍රිතව ඇතිවෙන ලිම්ෆෝමාස්, ඒ වගේම ලං එකේ තියෙන අනිත් connective tissue, smooth muscles ආශ්‍රිතව ඇතිවෙන ටියුමර්ස්, ඒ කියන්නේ mesenchymal malignancies, ඒ වගේම අනිත් කාසිනොයිඩ්ස් වගේ දේවල් ඇති වෙන්නේ 5ක් වගේ ප්‍රමාණයක්. 95ක් ලං ටියුමර්ස් ගත්තහම ඒවා malignant ටියුමර්ස් වෙනවා. malignant ටියුමර්ස් අපිට මේ සටහනේ තියෙන විදිහට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන් secondary malignancies සහ primary malignancies වශයෙන්. secondary malignancies කියලා කියන්නේ ශරීරයේ වෙනත් කොටසක තියෙන කැන්සර් එකක් ස්ප්‍රෙඩ් වෙලා metastatic deposits විදිහට ලං එකේ ටියුමර් එකක් ඇති වෙන්න පුළුවන්. primary malignancies ගත්තහම 95ක් carcinomas, epithelial tumors තමයි දකින්න ලැබෙන්නේ. එතකොට මේ ලෙක්චර් එකේ අපි ඉස්සරහට කතා කරනවා primary malignancies වර්ග ගණනාවක්. ඒ යටතේ ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ ඇඩිනෝකාසිනෝමා ගැන විස්තරාත්මකව, මොකක්ද small cell carcinoma කියන්නේ, මොකක්ද squamous carcinoma කියන්නේ, large cell carcinomas කියන්නේ මොනවද, සහ carcinoid tumors කියන්නේ මොනවද කියලා අපි ඉස්සරහ slides වලදී කතා කරමු. එක එක types වල carcinomas ගැන කතා කරන්න කලින් අපි පොදුවේ lung tumors ඇති වෙන්න බලපාන සාධක මොනවද කියලා ඉස්සෙල්ලා කතා කරමු. ඒ යටතේ lung tumors ගත්තාම අපිට දකින්න පුළුවන් ප්‍රධානම ලක්ෂණයක් තමයි lung tumors ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි smoking. smoking ගත්තාම 80ක් lung carcinomas ගත්තොත් එහෙම 80ක් ඇති වෙලා තියෙන්නේ active smokers ලගේ. ඒ කියන්නේ සිගරට් ස්මෝකින් කරන පුද්ගලයන්ගේ. නැත්තම් මේ ළඟදී නැත්තම් recently සිගරට් ස්මෝකින් නවත්තපු අයගේ තමයි 80ක් lung carcinomas අපිට දකින්න ලැබෙන්නේ. එතකොට අපි ගත්තාම මේ අපි ඉස්සරහ ස්ලයිඩ් එකේදී කතා කරමු. මේ ස්ලයිඩ් එකේ විදිහට මම කිව්වේ 80ක් lung cancers occur in active smokers or those who have stopped recently. ළඟදී නවත්තපු පුද්ගලයන්ගේ. එතකොට හොයාගෙන තියෙනවා සිගරට් ස්මෝකින් සහ ලං කාසිනෝමා අතර ඊටාම හොඳ සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය අපිට පෙන්වන්න පුළුවන් පැක් ඉයර්ස් වලින්. මොකද්ද පැක් ඉයර්ස් කියන්නේ කියලා බැලුවොත් දවසකට බොන සිගරට් පැක්ස් ප්‍රමාණය අපි වැඩි කරොත් ඒ පුද්ගලයා බොන සිගරට් බොන අවුරුදු ගාන number of years smoking මේ දෙක multiply කරපුවාම අපිට එනවා පැක් ඉයර්ස්. එතකොට මෙතන කියලා තියෙනවා risk strongly related to number of cigarettes smoked described in pack years. pack years ගන්න සහ කෙනෙකුට lung cancer ඇති වෙන්න තියෙන හැකියාවට ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා explain කරලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද cigarette smoking lung cancer එකක්, lung tumor එකක්, lung carcinoma එකක් ඇති වෙන්න බලපාන්නේ කියලා. මේක අපිට ඇත්තටම ආකාර දෙකකට පැහැදිලි කරන්න පුළුවන්. එකක් තමයි සිගරට් ස්මෝකින් වලින් ඩිරෙක්ට් කාසිනෝජෙනික් ඉෆෙක්ට් එකක් ඇති වෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු කොහොමද ස්මෝකින් වලින් ඩිරෙක්ට්ලි කාසිනෝජෙනික් ඉෆෙක්ට් එකක් ඇති කරන්නේ කියලා. දෙවෙනි කොටස දෙවෙනි ආකාරය තමයි අපි දන්නවා සිගරට් ස්මෝක්
වලින් මොකද වෙන්න පුළුවන් අපේ ලං එකේ තියෙන එයාවේස් ඉරිටේට් වෙන්න පුළුවන්. ඔය ඉරිටේෂන් එක නිසා මොකද වෙන්නේ? ඒ පරිසරයට අනුවර්තනය වෙන්න අපේ සෙල්ස් වල අපි දන්නවා සාමාන්‍යයෙන් එයාවේ එක ලයින් කරලා තියෙන එපිතීලියම් එක තමයි ciliated columnar epithelial cells. ඔන්න ඔය සෙල්ස් වල එක එක වෙනස්කම් විශේෂණය වීම අනුකරණය වීම අපිට දකින්න පුළුවන්. ඒ යටතේ එයාලා වෙනස් වෙන්න පුළුවන් ස්ක්වාමස් මෙටාප්ලේසියා එකකට ඒකෙන් ඒක වැඩි දියුණු වෙලා ඩිස්ප්ලේසියා එකක් වෙලා කාසිනෝමා එකක් දක්වා දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආකාර දෙකට අමතරව කෙනෙකුට ලං කාසිනෝමාස් ඇති වෙන්න ස්මෝකින් එක්කම එයාගේ ජෙනෙටික් සසෙප්ටබිලිටි එක සහ අනෙකුත් එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් බලපානවා කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි බලමු කාසිනෝජන්ස් මොනවද ටොබැකෝ ස්මෝක් වල තියෙන කාසිනෝජන්ස්. දැන් අපි දන්නවා ගිය සෙමෙස්ටර් එකෙන් අපි කතා කරලා තියෙනවා කාසිනෝජෙනසිස් පාත්වේ එක ගැන. අපි දන්නවා කාසිනෝජෙනසිස් පාත්වේ එක කියලා කියන්නේ පළවෙනියට මොකද වෙන්නේ? DNA එකත් එක්ක බැඳෙනවා. දැන් ඔන්න ස්මෝක් කරන පුද්ගලයෙක් ඉන්නවා. ස්මෝකින් වල මොකද වෙන්නේ? එක එක කාසිනෝජන්ස් අඩංගු වෙනවා. ඒ කාසිනෝජන්ස් මොනවද කියලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් සිගරට් ස්මෝක් වල එහෙම කාසිනෝජන්ස් වර්ග 60ක් විතර තියෙනවා කියලා කියනවා. ඒ අතරින් තුනක් තමයි අපි මේ ස්ලයිඩ් එකේ පෙන්වුම් කරලා තියෙන්නේ. polycyclic aromatic hydrocarbons, nitrosamines, aromatic amines මේවා carcinogenesis pathway එකේ initiators විදිහට වැඩ කරනවා. මතක නම් ගිය සෙමෙස්ටර් එකේ carcinogenesis pathway එක ගැන අපි දන්නවා normal cell එකක් තියෙනවා. normal cell එකේ තියෙන DNA වල මොකක් හරි mutation එකක් වෙනස් වීමක් සිදු කරන්න ඕනේ. ඒ වෙනස් වීම සිදු කරන සාධකයට අපි කියනවා initiate එක කියලා. ඔය විදිහට වෙනස් වුණ DNA එක මොකද වෙන්නේ? තව දුරටත් මොකද වෙන්න ඕනේ? වර්ධනය වෙන්න ඕනේ. අන්න ඒක කරන එකට අපි කියනවා ප්‍රොමෝටර් එක කියලා. එතකොට initiator of carcinogenesis විදිහට වැඩ කරනවා. initiate කරන්න මේ lesion එක DNA එකේ මොකක් හරි mutation එකක් ඇති කරන initiator එක විදිහට polycyclic aromatic hydrocarbons, nitrosamines, aromatic amines ඇතුළු වර්ග ගණනාවක් සිගරට් ස්මෝක් වල තියෙන carcinogens ගණනාවක් දායක වෙනවා. ඒත් එකම ඔයගලන් අහලා ඇති නිකොටින් සිගරට් ස්මෝක් වල තියෙන. අන්න ඒක කාසිනෝජෙනසිස් වල ප්‍රොමෝටර් එකක් විදිහට වැඩ කරනවා. මතක ඇති ඉනිෂියේටඩ් සෙල් එකක් තිබුණට වැඩක් නැහැ. ඉනිෂියේටඩ් සෙල් එක කාසිනෝමා එකක් බවට වැඩි දියුණු වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙතන ප්‍රොමෝටර් එකක් තියෙන්න ඕනේ. එතකොට සිගරට් ස්මෝක් වල තියෙන නිකොටින් ওই විදිහට ප්‍රොමෝටර් එකක් විදිහට වැඩ කරනවා. ඒ වගේම නිකොටින් වෙන සිදුවෙන තව දෙයක් තමයි it causes addiction. සිගරට් ස්මෝකින් වලට ඇඩික්ෂන් එකක් ඇති කරනවා. අනිත් කාරණාව තමයි tobacco is a complete carcinogen. tobacco කියලා කියන්නේ ඒකේ initiate properties උත් තියෙනවා. complete carcinogen එකක් වෙන්න නම් දෙකම තියෙන්න ඕනේ. initiate කරන්නත් පුළුවන්, promote කරන්නත් පුළුවන්. ඔය දෙකම කරන්න පුළුවන් හැකියාවක් tobacco වලට තියෙන නිසා අපි යාට කියනවා complete carcinogen එකක් කියලා. ඒතර මම කිව්වා වගේ smoking ඔය දුම් වල අඩංගු carcinogens මොකද වෙන්නේ? එක්කෝ ඒගොල්ලන්ට මෙටබොලික් ඩීටොක්සිෆිකේෂන් එකක් වෙලා ඇඟෙන් කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් කාසිනෝජන්ස් මොකද වෙන්නේ ගිහිල්ලා DNA එකත් එක්ක බැඳෙනවා. අපේ ඇඟේ normal cell එකක තියෙන DNA එකත් එක්ක බැඳෙනවා. ඊට පස්සේ DNA එකේ යම් යම් වෙනස්කම් සිදු කරනවා. සාමාන්‍යයෙන් නම් අපේ ඇඟේ මොකද්ද වෙන්නේ? DNA එකේ වෙනස්කමක් ඇති වුණාම ඒක රිපෙයාර් කරලා නැවත normal DNA එකක් බවට පත් කරනවා. රිපෙයාර් කරන්න බැරි තරම් ඩැමේජ් එකක් DNA එකට වෙලා තියෙනවා නම් මොකද වෙන්නේ? සෙල් ඩෙත් වෙනවා. අපොප්ටොසිස් වෙනවා. ඒ වගේම දැන් මේ දෙකම සාමාන්‍ය ශරීරයක නම් මේ දෙකම සිද්ධ වෙනවා. හැබැයි අපි හිතමු යම් කිසි ආකාරයකින් රිපෙයාර් කරෙත් නැහැ. ඒ සෙල් එක සෙල් ඩෙත් උනේත් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? එයා මොකද වෙන්නේ? මිස්කෝඩ් වෙලා මිස්කෝඩින් වලින් මියුටේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. මෙහෙම මියුටේෂන් එකක් මේ DNA එක මියුටේෂන් එකක් සිදු වෙලා ඊට පස්සේ ආ සෙල් සයිකල් එක කම්ප්ලීට් කරාට පස්සේ නැවත සෙල් සයිකල්ස් වල ඊළඟට එන සෙල්ස් වලටත් ඔය කියන මියුටේෂන් එකම ලබා දීලා අද කැන්සර් එකක් දක්වා වැඩි දියුණු වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි ස්මෝකින් වලින් කාසිනෝජෙනෙටික් කොහොමද යා ඩිරෙක්ට් කාසිනෝජන් එකක් විදිහට වැඩ කරන්නේ කියලා අපිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වෙන්නේ. මම කියවනේ ආකාර දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ඩිරෙක්ට් කාසිනෝජෙනික් ඉෆෙක්ට් එක අනිත් එක තමයි ස්ක්වාමස් මෙටාප්ලේසියා ඩිස්ප්ලේසියා කාසිනෝමා කියන ආකාරය. එතකොට මම කිව්වා වගේ normal epithelium එක තියෙනවා. ඒකට සිගරට් ස්මෝක් ලක් වුණාම කාලයක් තිස්සේ සිගරට් ස්මෝක් ලක් වුණාම මොකද වෙන්නේ? ආ වෙනස් වෙනවා. හයිපර්ප්ලේසියා එකක් ඇති වෙනවා. හයිපර්ප්ලේසියා කියලා කියන්නේ සෛල සංඛ්‍යාව වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් දරා ගන්න බැරි වුණාම එයා වෙනස් කර ගන්නවා අර ciliated columnar epithelium එක ස්ක්වාමස් මෙටාප්ලේසියා එකක් බවට. ඊට පස්සේ මොකද වෙන්නේ?
ඕක ඩිස්ප්ලේසියා වෙනවා. ඩිස්ප්ලේසියා මොකද වෙන්නේ? කාසිනෝමා ඉන් සිටු. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ බේස්මන්ට් මෙම්බ්‍රේන් එක ඉන්වේඩ් කරන්නේ නැතුව තියෙන එක තමයි කාසිනෝමා ඉන් සිටු කියලා කියන්නේ. බේස්මන්ට් මෙම්බ්‍රේන් එකත් ඉන්වේඩ් කරගෙන අනිකුත් ස්ට්‍රක්චර්ස් වලට ස්ප්‍රෙඩ් වුණාම අපි කියනවා ඉන්වේසිව් කාසිනෝමා එකක් කියලා. ඒතර මේක තමයි ලේට් ස්ටේජ් එක. හයිපර්ප්ලේසියා early lesion එක, ඊට පස්සේ ඩිස්ප්ලේසියා intermediate, ඉන්වේසිව් කාසිනෝමා late. එතකොට මම කිව්වා වගේ ස්මෝකින් ගත්තහම මතක ඇති මම මුලින්ම අර වගුවේ පෙන්නුවා එක එක types වල lung carcinomas තියෙනවා. Smoking is associated with all types of lung carcinomas. ඔය මම කතා කරපු එක එක જાතිය lung carcinomas වලට smoking එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි අපි ගත්තහම squamous cell carcinomas අපි ඉස්සරහට කතා කරමු විස්තරාත්මකව මොකක්ද squamous cell carcinomas සහ small cell carcinomas කියන්නේ කියලා. ඔය squamous cell carcinomas වලට සහ small cell carcinomat එක්ක ඊටාම තදබල සම්බන්ධයක් තියෙනවා smoking එක්ක. strongest association එකක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ ප්‍රදේශවල ඒ කියන්නේ upper digestive tract එකේ, esophagus එකේ, bladder එකේ, pancreas එකේ, kidney එකේ cancers ඇති කරන්නත් smoking බලපානවා කියලා අපිට කියන්න පුළුවන්. දැන් smoking කියලා කියන්නේ එක risk factor එකක් lung cancers, lung tumors ඇති වෙන. මොනවද බලපාන අනිත් සාධක කියලා බැලුවොත් එහෙම අපිට ගන්න පුළුවන් industrial hazards. asbestos වගේ දේවල්, arsenic, chromium, uranium, nickel, vinyl chloride මෙන්න මේ වගේ දේවලුත් බලපාන්න පුළුවන් කෙනෙකුට lung tumors ඇති වෙන්න. ඒ වගේම කෙනෙක් high doses of ionizing radiation වලට ලක් වෙනවා නම් radiation වලින් ඒකත් බලපානවා lung tumors ඇති වෙන්න. ඒත් එක්කම second hand smoking. ගෙදර කවුරු හරි smoke කරනවා නම් ඒ ගෙදර ඉන්න අනිත් පුද්ගලයන්ටත් ඒක බලපාන්න පුළුවන් air pollution මගින්. දැන් අපි යමු lung carcinomas. මතක ඇති අපි කතා කරා primary carcinomas. primary carcinomas වල මෙන්න මේ එක එක subtype එක ගැන අපි කතා කරන්න යනවා. එක එක type එක ගැන මොකක්ද adenocarcinoma කියන්නේ, මොකක්ද small cell carcinoma කියන්නේ, මොකක්ද squamous carcinoma, මොකක්ද large cell carcinoma, carcinoid tumor එකක් කියන්නේ මොකක්ද කියලා අපි බලන්න යනවා. ඒ යටතේ අපි මෙන්න මේ විදිහට වගුවකට දාලා තියෙනවා. එතකොට අපිට පාඩම් කරන්න ලේසි වෙන නිසා වගුවේ මේ පළවෙනි කොටසේ අපි කතා කරමු මොකක්ද precursor lesion එක. අපි ඉස්සෙල්ලාම ගමු adenocarcinoma. මම ඉස්සෙල්ලාම adenocarcinoma එක microscopic සහ macroscopic මේක පෙන්වන්න. අපි ගත්තහම අපි කතා කරනවානේ lung carcinomas. lung carcinomas අතරින් most commonly බහුලව දකින්න පුළුවන් lung carcinoma එක තමයි adenocarcinoma කියලා කියන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් adenocarcinomas මම කිව්වට මම කලින් කිව්වනේ ස්මෝකින් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා lung carcinomas වල තදබල සම්බන්ධයක් හැම ටයිප් එකකම. හැබැයි adenocarcinomas ගත්තහම අපිට බහුලව දකින්න පුළුවන් adenocarcinomas බහුලව දකින්න ලැබෙන්නේ women. කාන්තාවන්ගේ ඒත් එක්කම young males ලගේ සහ non smokers ලගේ. ස්මෝක් කරන්නේ නැති අයගේ බහුලව දකින්න පුළුවන් lung carcinoma එක තමයි adenocarcinoma කියලා කියන්නේ. ඒ කියන්නේ ස්මෝක් කරන අයගේ adenocarcinoma එන්නේ නැහැ කියන එක නෙවෙයි. බහුලව අපිට adenocarcinoma දකින්න ලැබෙන්නේ කාන්තාවන්ගේ young males ලගේ සහ never smokers. That means කවදාවත් ස්මෝක් කරලා නැති අයගේ අපිට දකින්න පුළුවන් lung carcinoma එක තමයි adenocarcinoma කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් adenocarcinomas ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ lung එක. මේ තියෙන්නේ macroscopic view here. මේ තියෙන්නේ periphery එක. ඔයගලන්ට පේනවා ඇති මේ lung එකේ peripheral ප්‍රදේශය. සාමාන්‍යයෙන් periphery එකේ තමයි වැඩිපුරම අපිට adenocarcinomas දකින්න ලැබෙන්නේ. හරිද? එතකොට airway epithelium එකේ දැන් අපි ගත්තොත් airway එකේ නම් airway එකේ epithelium එකේ තමයි අපිට adenocarcinomas දකින්න ලැබෙන්නේ. alveoli එකට ගියොත් alveoli එකේ ඔයගලන්ට මතක ඇති pneumocytes තියෙනවා නේ. එතකොට pneumocytes ආකාර දෙකක් තියෙනවානේ type 1 pneumocytes සහ type 2 pneumocytes. බහුලව අපිට දකින්න ලැබෙන්නේ adenocarcinomas ඉන්නේ type 2 pneumocytes වල. alveoli වල. airway එකේ නම් epithelium එකේ තමයි adenocarcinomas දකින්න ලැබෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට scarring scar tissue එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් මේ ගමන්ම අපි මැක්‍රොස්කෝපි එකක් කතා කරගෙන යන adenocarcinomas වල ඔයගලන්ට පේන විදිහට සාමාන්‍යයෙන් periphery එකේ තමයි තියෙන්නේ. හැබැයි අපිට කියන්න බෑ periphery එකේ විතරයි adenocarcinomas ඇති වෙන්නේ කියලා. සමහර වෙලාවට hilum එක ආශ්‍රිතවත්
අපිට ඇඩිනෝකාසිනෝමස් දැක බලා ගන්න පුළුවන්. බහුලව දකින්න ලැබෙන්නේ පෙරිෆෙරි එක ආශ්‍රිතව. ඔයගලන්ට පේනවා ඇති මේක හරිම පොඩි, සමහර වෙලාවට සිංගල්, එහෙම නැත්නම් මල්ටිපල්. දැන් මේකේ නම් අපිට දකින්න ලැබෙන්නේ සිංගල් මේකක් නේ. එතකොට අපිට දකින්න පුළුවන් solid firm grey white nodules with central scarring. මැද අපිට scarring දැක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක solid, හරිම firm, තදයි. grey white nodules විදිහට තමයි දැක බලා ගන්න ලැබෙන්නේ. හොඳටම පේනවා මේ ස්පෙසිමන් එක මගින්. ඒ වගේම සමහර වෙලාවට මම කියවනේ මේ කාසිනෝමා සාමාන්‍යයෙන් ඉන්නේ ලං එකේ පෙරිෆෙරි එකේ කියලා. ඒකට ඔයගොල්ලන් දන්නවා මේ පෙරිෆෙරි එකේ තියෙනවා ප්ලූරා එක. මේක ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් විසරල් ප්ලූරා එකට. විසරල් ප්ලූරා එකත් මේකට ඉන්වෝල්ව් වුණොත් අපිට දැක බලා ගන්න පුළුවන් විසරල් ප්ලූරා එක හැකිලෙනවා ඒ ප්‍රදේශය ආශ්‍රිතව. ඒ කියන්නේ රින්කල්ස් හැදෙනවා වගේ ඒ ප්‍රදේශය හැකිලෙනවා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇඩිනෝකාසිනෝමා වලදී නෙක්‍රෝසිස් එකක් සිද්ධ වෙන්නේ නැහැ. නෙක්‍රෝසිස් එකක් වෙන්නේ නැත්නම් තියෙන විශේෂත්වය තමයි කැවිටිස් හැදෙන්න විදිහක් නැහැ. So no necrosis. සාමාන්‍යයෙන් ඇඩිනෝකාසිනෝමා වල නෙක්‍රෝසිස් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කැවිටේෂන් දකින්න ලැබෙන්නේ නැහැ මැක්‍රොස්කෝපි වල. අපි බැලුවොත් එහෙම මයික්‍රොස්කෝපි. දැන් ඇඩිනෝකාසිනෝමාස් ආකාර කීපයක් තියෙන්න පුළුවන්. ඇඩිනෝ කියලා කියන්නේ ග්ලෑන්ඩ් එකක් ආශ්‍රිතව කියන එක. So glands එන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පේනවා ඇති ඇසිනා. glands විදිහට මේ විදිහට කාසිනෝමා එක ඇවිල්ලා තියෙනවා. පේනවද මේකේ? show glandular differentiation. මේකට අපි කියනවා glandular. glands විදිහට මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා. එතකොට මේ papillaries. papilla වගේ papillaries දකින්න පුළුවන්. solid ඒ වගේම micropapillary මේ විදිහට ඇඩිනෝකාසිනෝමා වලත් එක එක subtypes බලා ගන්න පුළුවන්. ඇසිනා, papillary, micropapillary, solid විදිහට. හරිද? එතකොට ඊළඟට අපි යමු පොඩ්ඩක් මේ ගමම්ම ස්ක්වාමස් සෙල් කාසිනෝමා ගැන කතා කරන්න. නමේ පැහැදිලි වෙන විදිහටම ස්ක්වාමස් සෙල් කාසිනෝමා කියලා කියන්නේ අපිට දකින්න ලැබෙන්නේ ස්ක්වාමස් සෙල්ස්. හරිද? ස්ක්වාමස් සෙල්ස් මතක ඇති කලින් කිව්වා මම ස්ක්වාමස් සෙල්ස් සහ ස්මෝකින් අතර ගොඩක් තදබල සම්බන්ධයක් තියෙනවා. ගොඩක් highly associated මේකක්. එතකොට ස්ක්වාමස් සෙල් කාසිනෝමාස් වැඩිපුරම දකින්න ලැබෙන්නේ පිරිමි men ළඟ තමයි ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ. ඒත් එක්කම මේ distant metastasis බහුලව දකින්න පුළුවන් ස්ක්වාමස් සෙල් කාසිනෝමාස් වල. අපි ගත්තොත් එහෙම precursor lesion එක. ඒ කියන්නේ precursor lesion එක කියන්නේ මුලින්ම ඇති වෙන lesion එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්නවා සිගරට් ස්මෝකින් එක මම කිව්ව ස්ක්වාමස් මෙටාප්ලේසියා. ස්ක්වාමස් මෙටාප්ලේසියා කියලා කියන්නේ සාමාන්‍ය තියෙන එපිතීලියම් එක වෙනුවට සාමාන්‍යයෙන් අපි දන්නවා එයා වේසවල තියෙන්නේ කොලම්නා එපිතීලියම් එකනේ, සීරියේටඩ් කොලම්නා එපිතීලියම් එක. අන්න ඒ වෙනුවට ස්ක්වාමස් මෙටාප්ලේසියා එකක් වෙනවා. ඒත් එක්කම ඩිස්ප්ලේසියා කාසිනෝමා ඉන්සිටු. ඒක මොකද වෙන්නේ? බේස්මන්ට් මෙම්බ්‍රේන් එකක් මේවා කරගෙන ගියාට පස්සේ ඉන්වේසිව් කාසිනෝමා එකක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් ස්ක්වාමස් සෙල් කාසිනෝමාස් අපිට දකින්න ලැබෙන්නේ ලං එකේ මේන් බ්‍රොන්කස්. මේන් හරි ලෝබ බ්‍රොන්කස් ආශ්‍රිතව තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ. හරිද? හැබැයි 1/3 in the periphery දකින්න ලැබෙනවා කියලා කියනවා. ඉතින් ওই විදිහට තමයි අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ ස්ක්වාමස් සෙල් කාසිනෝමාස්. මේත් එක්කම අපි මයික්‍රොස්කෝපි, මැක්‍රොස්කෝපි දිහා බලාගෙන යමු. මැක්‍රොස්කෝපි ගත්තාම සාමාන්‍යයෙන් ඔයගලන්ට පේනවා ඇති white and grey color තියෙන්නේ. හරිම soft. ඒ වගේම friable lesion එකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. soft and friable white and grey appearance එකක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මේ mass එක එයාවේ එකේ ලූමන් එක ඇතුළට protrude වෙලා තියෙනවා. ලූමන් එක ඇතුළට වෙලා තියෙනවා. ඒත් එක්කම ලූමන් එක ඔයගලන්ට පේනවා ඇති obstruct වෙලා තියෙන ආකාරය. හරිද? එතකොට mass protruding into the bronchial lumen. ඒත් එක්කම මොකද වෙන්නේ? obstruction එකක් ඇති වෙනවා. එයාවේ එක වැහෙනවා මේ mass එක හින්දා. ඒ නිසා මොකද වෙන්නේ? එතනින් පල්ලෙහාට තියෙන තැන්වල secretions දිගින් දිගටම වෙනවනේ. දැන් obstruct එයාවේ එකේ obstruct වුණ තැනින් පල්ලෙහාට තවදුරටත් secretions ඇති වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අපි කියනවා obstructive infective bronchopneumonia එකක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම සමහර වෙලාවට මේ mass එකට අර wall එක penetrate කරගෙන ගිහිල්ලා අර airways වටේ තියෙන peribronchial tissue එකටත් spread වෙන්න පුළුවන්. තේරුණාද? එතකොට ඔය masses වලට bronchial wall එක protrude කරගෙන ගිහිල්ලා ඒ airway එක අවට තියෙන peribronchial tissue එකටත් spread වෙන්න පුළුවන්.
ඒ වගේම අපිට දකින්න පුළුවන් දේ තමයි දැන් අපි දන්නවා කැන්සර් එකක් ඇති වෙනකොට ටියුමර් එකක් ඇති වෙනකොට ඒ ආශ්‍රිතව අලුතෙන් blood vessels ඇති වෙනවානේ. ඒ blood vessels ඊටාම පහසුවෙන් rupture වෙලා hemorrhages ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයා hemoptysis කියලා කියන්නේ cough එක blood යනවා. කහිනකොට රුධිරය පිට වෙන්න පුළුවන්. ඔන්න ඔය හේතුව නිසා. අනිත් වැදගත්ම දේ තමයි ස්ක්වාමස් සෙල් කාසිනෝමා වල පැහැදිලිවම නෙක්‍රෝසිස් එකක් වෙනවා. අපි දන්නවා මේ ටියුමර් එකේ ඉතාම අධික වේගයකින් මේ සෛල වර්ධනය වෙනවා. සෛල බෙදෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඊට ගැළපෙන විදිහට නියුට්‍රිෂන් එක සප්ලයි කරගන්න බැරි වෙන නිසා නෙක්‍රෝසිස් ඇති වෙන්න chance එකක් තියෙනවා. ඒ නෙක්‍රෝසිස් එක මොකද වෙන්නේ? ස්ක්වාමස් සෙල් කාසිනෝමාස් වලදී අපිට cavitatory lesions බලා ගන්න පුළුවන් ලං එකේ. මයික්‍රොස්කෝපික් view එක ගැන අපි පොඩ්ඩක් කතා කරොත් ඔයගලන්ට පේනවා ඇති squamous cells දකින්න පුළුවන් මේ squamous cells අතර intercellular bridges බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි දන්නවා squamous cells මගින් keratin ස්‍රාවය කරනවානේ. ඔය keratin මගින් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ keratin pearls දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ squamous cells තියෙනවා. squamous cells අතර intercellular bridges දැක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ squamous cells වලින් keratin හදලා keratin pearls දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපිට microscopic view එක දකින්න ලැබෙන්නේ. ඊළඟට අපි කතා කරමු තුන්වෙනි එක. දැන් අපි කතා කරා පළවෙනියටම අපි කතා කරා ඇඩිනෝකාසිනෝමා කියන වර්ගය පිළිබඳව. දෙවෙනි කොටසේදී අපි කතා කරා ස්ක්වාමස් සෙල් කාසිනෝමා වල දකින්න පුළුවන් ලක්ෂණ ගැන. තුන්වෙනි කොටසේදී අපි තුන්වෙනි ටයිප් එක. ඒ කියන්නේ මොනවද ස්මෝල් සෙල් කාසිනෝමාස් කියන්නේ කියලා කතා කරමු. ස්මෝල් සෙල් කාසිනෝමාස් ගත්තහම ස්මෝල් සෙල් කාසිනෝමාස් වලටම අපි කියනවා ඕත් සෙල් කාසිනෝමාස් කියලා. ඒ වගේම සිගරට් ස්මෝකින් එක ස්ක්වාමස් සෙල් කාසිනෝමාස් වගේම ඊටාම තදබල සම්බන්ධයක් ස්ට්‍රෝං රිලේෂන්ෂිප් එකක් තියෙනවා ස්මෝල් සෙල් කාසිනෝමාස් සහ ස්මෝක් කරන පුද්ගලයෙක් අතර. සාමාන්‍යයෙන් ප්‍රිකර්සර් ලීෂන් එකක්. දැන් අපි කියවනේ කොහොමද ප්‍රිකර්සර් ලීෂන් එකක්? ස්ක්වාමස් සෙල් වල කොහොමද අර මෙටාප්ලේසියා වෙලා කොහොමද ඩිස්ප්ලේසියා වෙලා කාසිනෝමා එකක් වර්ධනය වුනේ? ප්‍රිකර්සර් ලීෂන් එකක් කොහෙද පළවෙනියටම ওই ලීෂන් එක ඇති වුනේ කියලා. අන්න ඒ වගේ ප්‍රිකර්සර් ලීෂන් එකක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ ස්මෝල් සෙල් කාසිනෝමාස් වල. හරිද? සාමාන්‍යයෙන් අපි කියන්නේ ස්මෝල් සෙල් කාසිනෝමාස් ඇති වෙන්නේ නියුරෝඑන්ඩෝක්‍රයින් සෙල් ඔරිජින් එකකින්. ඔයගලන් මතක ඇති මොනවද නියුරෝඑන්ඩෝක්‍රයින් සෙල්ස් කියන්නේ? නියුරෝඑන්ඩෝක්‍රයින් සෙල්ස් කියන්නේ නියුරෝන්ස් වලින් සප්ලයි එකකුත් තියෙනවා. ඒත් එක්කම එයා එන්ඩෝක්‍රයින් සෙක්‍රීෂන්ස් උත් ඇති කරනවා. ඒ තමයි නියුරෝඑන්ඩෝක්‍රයින් සෙල්ස්. එතකොට ස්මෝල් සෙල් කාසිනෝමාස් වල ඔරිජින් එක ගත්තහම derived from neuroendocrine cells. අපි ගත්තහම මේ small cell carcinomas වැඩිපුර ඇති වෙන්නේ ලං එකේ පෙරිෆෙරි එකේද නැත්නම් සෙන්ට්‍රලිද කියලා බහුලව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලං එකේ සෙන්ට්‍රල් ප්‍රදේශයේ සෙන්ට්‍රලි ප්‍රධාන යාවේසල තමයි ගොඩාක් වෙලාවට අපිට small cell carcinomas දකින්න ලැබෙන්නේ 5% වගේ තමයි small cell carcinomas අපිට ලං එකේ පෙරිෆෙරි එකේ බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම අපි ගත්තාම small cell carcinoma සෑහෙන aggressive අපි ගත්තාම ඉක්මනින් locally spread වෙනවා ඉක්මනින් මොකද වෙන්නේ distance spread වෙනවා metastasize වෙනවා සෑහෙන aggressive cancer එකක් තමයි small cell carcinomas කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මැක්‍රොස්කෝපි ගැන පොඩ්ඩක් අපි කතා කරොත් ඔයගලන් පේනවා ඇති මේ තියෙන හයිලම් එක ලං එකේ මේ ලං එකේ හයිලම් එකේ අපිට බලා ගන්න පුළුවන් ලොකු masses ඒත් එක්කම ඒ අවට තියෙන පෙරිබ්‍රොන්කියෝලා ප්‍රදේශයටත් කම්ප්‍රෙෂන් එකක් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ මෑස් එක නිසා. හරිද? ඒත් එක්කම මේ ඔයගලන් පේනවා ඇති මේ තියෙන්නේ බ්‍රොන්කස් එක වටේට මොකද වෙන්නේ මේ මෑස් එක වැඩි දියුණු වෙනවා. involve වෙනවා. It may involve the bronchus in circumferential packing. circumferentially දායක වෙනවා. ඒත් එක්කම ඔයගලන් මේ වට කරනවා. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් පාට white tan එක්ක white එක්ක tan soft ඒ වගේම friable tumor එකක් ඒත් එක්කම මේ squamous cell carcinomas වල වගේම extensive necrosis එකක් ඒ ආශ්‍රිතව තියෙන tissues වල necrosis එකක් වෙනවා small cell carcinomas වල microscopy ගැන කතා කරොත් ඔයගලන්ට පේනවා ඇති මේ නම හැදිලා තියෙන්නේ small cell carcinoma. ඒකට මම කිව්වා මේ small cells වලට තියෙනවා neuroendocrine origin එකක්. නමය කියන විදිහටම අපිට බලා ගන්න පුළුවන් small cells
ඔයගලන්ට පේනවා ඇති මේවා round, ඒ වගේම ovals, ඒ වගේම spindle shape තියෙන ඒවත් තියෙන්න පුළුවන් small cells. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් නියුක්ලියස් එකේ fine granular chromatin. අපි කියනවා මේකට salt and pepper pattern. අපි කෑම වලට salt and pepper දානවා වගේ අන්න ඒ වගේ granules බලා ගන්න පුළුවන් fine chromatin granules. ඒත් එක්කම ඔයගලන්ට පේනවා ඇති sheets and sheets clusters විදිහට නිකන් කොකුරක් විදිහට මෙන්න මේ small cells එකතු වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිට small cell carcinoma වල microscopy එක පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. මේ ඔක්කොම අපි අර වගුවේ පෙන්눔 කරලා තියෙනවා. අපි බලමු ඒක ගැන. ඊළඟට දැන් අපි කතා කරා small cell carcinomas ගැන විස්තරාත්මකව කතා කරා. squamous cell carcinomas ගැන විස්තරාත්මකව කතා කරා. මේ තියෙන squamous cell carcinomas, adenocarcinomas, adeno කියලා කියන්නේ glands වගේ differentiation එකක් වෙනවා. ඒ නිසා adenocarcinomas ගැන කතා කරා. ඊට අමතරව ඔයගලන්ට මතක ඇති අපි කතා කරා large cell carcinomas කියන්නේ මොනවද කියලා. large cell carcinomas කියලා කියන්නේ නිකම්ම කිසිම differentiation එකක් නැහැ. undifferentiated. එයා glands විදිහට differentiate වෙන්නෙත් නැහැ. squamous cells විදිහට differentiate වෙන්නෙත් නැහැ. අන්න වගේ undifferentiated cells තියෙන lung carcinomas වලට අපි කියනවා large cell carcinomas කියලා. ඊට අමතරව carcinoid tumor කියලා එකක් තියෙනවා. අපි බලමු මොකද්ද carcinoid tumor කියන්නේ කියලා වගුවේ අනිත් ටිකත් එක්ක compare කරන ගමන්. අපි යමු වගුවට. හරි. මේ තියෙන්නේ precursor lesion එක පළවෙනියට explain කරලා තියෙන්නේ. මට කියන්න බැරි වුණා adenocarcinomas වල මොකද්ද precursor lesion එක වෙන්නේ කියලා. precursor lesion එක කියන්නේ පළවෙනියටම එන වැරදෙන තැන. ඒ කියන්නේ cancer එක බවට මේ වෙන්න පළවෙනියටම ඇති වෙන lesion එක තමයි precursor lesion. ඒතර මතක ඇති මම squamous cell carcinomas වල කිව්වා පළවෙනියටම ඇති වෙන්නේ අර squamous metaplasia එක. ඊට පස්සේ dysplasia වෙලා carcinoma in situ. ඊට පස්සේ invasive carcinoma එකක් බවට පත් වෙනවා. අපි ගත්තොත් adenocarcinoma වලදී කොහොමද මේ අර glandular differentiation එක පළවෙනියට එන්නේ? පළවෙනියට ඇති වෙන්නේ මෙන්න මේක හරියට note එකේ තියෙයි atypical adenomatous hyperplasia. atypical glandular hyperplasia එකක් වෙනවා. ඔය hyperplasia එක develop වෙනවා මේ adenocarcinoma in situ. අර විදිහට basement membrane එක invade කරන්නේ නැතුව ඔය hyperplasia එකම වැඩි දියුණු වෙනවා. adenocarcinoma in situ. ඊට පස්සේ ආ minimally invasive වෙලා invasive adenocarcinoma එකක් බවට පත් වෙනවා. basement membrane එකත් invade කරගෙන අනිත් structures වලට ගිහිල්ලා invasive adenocarcinoma එකක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් adenocarcinoma වල precursor lesion එක කියලා අපි ගන්නෙ atypical adenomatous hyperplasia එක. හරිද? එතකොට squamous cell carcinomas වල මම පැහැදිලි කරා. small cell carcinomas වල මම කිව්වා precursor lesion එකක් නැහැ. large cell carcinomas සහ carcinoid tumors අපි බලමු ඉස්සරහට. මතක ඇති මම කිව්වා large cell carcinomas කියන්නේ undifferentiated cells තියෙන. මැක්‍රොස්කෝපික් අපි කතා කරා මේ වගේ පැහැදිලිව පෙන්눔 කරලා තියෙනවා. අපි ආයෙත් සැරයක් පොඩ්ඩක් බලාගෙන යන් ඉක්මනට. adenocarcinomas වල මැක්‍රොස්කෝපි මතක නම් මම කිව්වා peripherally තමයි තියෙන්නේ. smaller masses, single or multiple masses බලා ගන්න පුළුවන්. මම පින්තූරයක් දාලා තියෙනවා ඊළඟ ස්ලයිඩ් එකේ අපි බැලුව පින්තූරේ. ඒකේ ඔයගලන් දකින්න ඇති solid firm grey white nodules with central scarring. මම කිව්වා cavitation දකින්න ලැබෙන්නේ නැහැ adenocarcinoma වල. visceral pleura එක involve වෙලා තියෙනවා නම් pleural puckering වෙනවා. ඒ කියන්නේ හැකිලීමක් දකින්න ලැබෙනවා. ඊළඟට squamous cell carcinomas ගත්තාම මැක්‍රොස්කෝපි එක ගත්තාම intraluminal masses. ඔයගලන් දකින්න ඇති එයාවේ එක ඇතුළට තියෙන intraluminal masses දකින්න පුළුවන්. ඒත් එක්කම මම කිව්වා කොහොමද infection එකක් ඇති වෙන්නේ obstructive infective bronchopneumonia එකක් වෙන්න පුළුවන් එතනින් පහළට. ඒත් එක්කම grey and white soft firm friable අපි දැක්ක රූපේ කොහොමද ඒක soft firm friable. ඒ වගේම focal areas of hemorrhages of necrosis මම කිව්වා hemorrhages වෙන්න පුළුවන් ආකාරය මොකද එතන අලුත් blood vessels හැදෙනවා. ඒ blood vessels easily rupture වෙලා ওই විදිහට මේ වෙන්න පුළුවන්. ඒත් එක්කම තියෙන blood vessels වල necrose වෙලා blood එන්න පුළුවන්. cavitatory necrotic foci එකක් බලා ගන්න පුළුවන්. small cell carcinomas ගත්තාම අපි මැක්‍රොස්කෝපි එක ගැන පොඩ්ඩක් මතක් කරගෙන ගියොත් මම කිව්වා සාමාන්‍යයෙන් පෙරිහයිලම් masses තමයි දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ හයිලම් එක ආශ්‍රිතව මේජර්
එයාවේස් වල තමයි small cell carcinomas බහුලව දකින්න ලැබෙන්නේ. මේ mass එකේ හින්දා ඒ එයාවේ එක අවට තියෙන peribronchiolar region එක compress වෙන්න පුළුවන්. ඒත් එක්කම obstructions ඇති වෙන්න පුළුවන්. අපි බැලුවොත් එහෙම morphology එක සාමාන්‍යයෙන් white නැත්නම් tan soft friable nodes විදිහට එන්න පුළුවන්. nodal involvement extensive necrosis එකක් වෙන්න පුළුවන්. ඒක ප්‍රධාන ලක්ෂණයක්. squamous cell carcinoma වලත් අපිට extensive necrosis එකක් බලා ගන්න පුළුවන්. small cell carcinoma වලත් extensive necrosis එකක් තියෙනවා. centrally in major airways වල බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම carcinoid tumors කියන්නේ මොනවද කියලා අපි බැලුවොත් carcinoid tumors කියලා කියන්නේ මම මෙතනම පැහැදිලි කරන්නම්. මතක ඇති ඔයගලන්ට කිව්වා මම small cell carcinomas. small cell carcinomas originate වෙන්නේ neuroendocrine cells වලින් කියලා මම කිව්වා. අන්න ඒ වගේ neuroendocrine cells වලින් එන තව tumor එකක් තමයි carcinoid tumors කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් carcinoid tumors බහුලව දකින්න ලැබෙන්නේ younger patients ලගේ. younger patients ලගේ තමයි දකින්න ලැබෙන්නේ. carcinoid tumors small cell carcinomas වගේ දරුණු නැහැ. ඒ කියන්නේ දරුණු නැහැ කියන්නේ ඒගොල්ලන් metastasize වෙන්නේ නැහැ. carcinoid tumors. ඒත් එකම අපි small cell carcinomas ගත්තාම ඒවා හෙන දරුණුයි. ඒවා spread වෙනවා. එතකොට carcinoid tumors එහෙම metastasize වෙන්නේ නැහැ. ඒත් එක්කම අපි clinical features ගත්තොත් එහෙම carcinoid tumor එකේ ඔය හැදෙන mass එක අර intraluminal growth එකක් වෙලා අර lumen එක මොකද වෙන්න පුළුවන් obstruct කරන්න පුළුවන්. ඒත් එක්කම ඒක bronchiectasis වලට නැත්නම් තව infection වලට ලක් වෙන්න හේතුවක් වෙනවා ඔන්න ඕක නිසා. ඒත් එක්කම cough එකේ රුධිරය යනවා hemoptysis දකින්න පුළුවන්. මෙන්න මේවා දැන් මේවා neuroendocrine cells නේ. මතක ඇති මම කිව්වා neuroendocrine cells වලින් මොකද වෙන්නේ? එක එක chemicals secrete කරනවා නේ. ඒ නිසා ඔය එක එක chemicals නිසා cytokines වගේ දේවල් secrete කරනවා neuroendocrine cells වලින්. ඔය secrete කරන cytokines වගේ දේවල් නිසා මේ පුද්ගලයන්ගේ අපිට දකින්න පුළුවන් certain symptoms තියෙනවා. ඒ කියන්නේ intermittent attacks of diarrhea, flushing, cyanosis, ඒ වගේම එක එක vasoactive amines, ඒ කියන්නේ serotonin, bradykinin වගේ එක එක chemical secrete කරනවා මෙන්න මේ neuroendocrine cells වලින්. ඔන්න ඔය දේවල් නිසා ඇතිවෙන symptoms එක්ක ගත්තහම මේ carcinoid tumor එකෙන් ඇතිවෙන disease එකට අපි කියනවා carcinoid syndrome එකක් කියලා. ඒත් ඒ තමයි carcinoid tumors පිළිබඳව අපි දැනගන්න ඕන දේ. large cell carcinomas ගැන මම පැහැදිලි කරා. මේවා undifferentiated tumors. මේගොල්ලන්ගේ නමේ තියෙන විදිහටම අපිට බලා ගන්න පුළුවන් large cells with pleomorphic nuclei එක එක shape එකේ තියෙන nuclei බලා ගන්න පුළුවන්. මේ තුන්දෙනාගේ මතක ඇති අපි කතා කරා මම රූපත් සමග කිව්වා microscopy structures. adenocarcinoma වල මම කිව්වා මේ glands විදිහට තියෙන්න පුළුවන්. මේ glands වල mucin හදන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපි දන්නවා glands වලින් mucin හදනවානේ. ඒතර mucin හදන glands උත් තියෙන්න පුළුවන්. mucin හදන්න නැති glands තියෙන්නත් පුළුවන් adenocarcinoma වලදී. solid type අපි කතා කරා adenocarcinoma වල subtypes ගැන. ඒ යටතේ solid types ගැන මම පෙන්නුවා. ඊළඟට squamous cell carcinoma වල microscopy පොඩ්ඩක් මතක් කරගෙන ගියොත් මම කිව්වා keratin pearls බලා ගන්න පුළුවන්, intercellular bridges බලා ගන්න පුළුවන්. සමහර cells හොඳටම squamous cells විදිහට differentiate වෙලා තියෙනවා. සමහර ඒවා poorly differentiate වෙලා තියෙනවා. squamous cells කියන්නත් අමාරුයි. එතකොට ඒ ටික තමයි දැනගන්න තියෙන්නේ. small cell carcinomas වල microscopy එක මතක් කරගෙන ගියොත් මම කිව්වා නමේ කියන විදිහටම මයික්‍රොස්කෝප් එකෙන් බලපුවාම small cells තමයි දැක බලා ගන්න ලැබෙන්නේ. salt and pepper pattern එකේ ඉන්නේ අර fine chromatin granules එක cells ඇතුලේ තියෙන cells growing clusters of sheets විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මම කිව්වා වගේ adenocarcinomas බහුලව දකින්න ලැබෙන්නේ කාන්තාවන්ගේ, කවදාවත් smoke කරපු නැති අයගේ, young males ලගේ. හැබැයි smoke කරන අයගේ ඉන්න පුළුවන් adenocarcinomas. ඒත් එක්කම squamous cell carcinomas ගත්තහම සාමාන්‍යයෙන් lung එකේ centrally ප්‍රධාන airways ආශ්‍රිතව තමයි දකින්න ලැබෙන්නේ. strongly associated with smoking. මතක ඇති මම කිව්වා small cell carcinomas වලත් strong relationship එකක් තියෙනවා cigarette smoke කරන පුද්ගලයන් සමග. ඒ ටික තමයි අපිට එක එක වර්ගවල lung tumors ගැන කතා කරන්න තියෙන්නේ. ඒකට adenocarcinomas ඒත් එක්කම අපි කතා කරා squamous cell carcinoma, small cell carcinoma, lung carcinoma සහ carcinoid tumors ගැන මේ ටික තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. හරිද?
එතකොට මේ තියෙන්නේ නැවතත් පින්තූර ටික. ඊළඟට අපි කතා කරමු lung tumors පොදුවේ ස්ප්‍රෙඩ් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. අපි ගත්තාම lung tumor එකක් පළවෙනියට මොකද වෙන්න ඕනේ? එයාගේ අවට ප්‍රදේශයේ ලෝකෝ රීජනල් ස්ප්‍රෙඩ් එකක් වෙන්න ඕනේ. අපි දන්නවා lung එක ආශ්‍රිතව තියෙන ඒ ළඟම තියෙන ස්ට්‍රක්චර්ස් මොනවද කියලා බැලුවොත් ප්ලූරා එකට ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්. එතනින් ගියපුවාම එතනින් යන සුපීරියර් වීන කේව එක recurrent laryngeal nerve එක මතක ඇති ඔයගලන් මතක නම් lung එකේ apical region එකේ උඩ apex එකත් එක්ක උඩ සම්බන්ධ වෙන nerves ගණනාවක් යනවා. phrenic nerves, sympathetic nerves, recurrent laryngeal nerves මේ nerves අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම pericardium එක. ප්ලූරා එකට ගොඩක් සමීපව pericardium එක, myocardium එක, esophagus, chest wall, vertebral column මෙන්න මේ කියන structures අපි දන්නවා lung එක ආශ්‍රිතව තියෙන. ඒ නිසා lung එකේ ඇති වෙන tumor එකක් ලෝකෝ රීජනලි ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් මෙන්න මේ කියන ප්‍රදේශවල. ඒ වගේම lymph ඔස්සේ lymphatic spread එකක් වෙන්න පුළුවන්. ඒ යටතේ හයිලම් එකේ තියෙන lymph nodes වලට, lobes අතර තියෙන lymph nodes වලට, perihilar lymph nodes, trachea එක දෙපැත්තේ තියෙන paratracheal lymph nodes, esophagus එක දෙපැත්තේ තියෙන paraesophageal lymph nodes, neck එකේ පහළ තියෙන low cervical lymph nodes, supraclavicular lymph nodes. supraclavicular lymph nodes වලට විශේෂ නමක් දෙනවා Virchow's lymph nodes කියලා. විශේෂයෙන් lymphatic spread එකක් වෙන්න පුළුවන් lung එකේ tumor එකක් ඇති වුණොත්. ඔන්න ඔය විදිහට lung එකේ ඇති වෙන tumor එක spread වෙන්න පුළුවන්. lung carcinoma එකක් spread වෙන්න පුළුවන්. ඊට අමතරව blood වලින් අපි දන්නවා lung carcinoma එකක් spread වෙන්න පුළුවන් bones වලට. bones වලට ඒ වගේම liver එකට ගිහිල්ලා hepatomegaly ඇති කරන්න පුළුවන්. ඒත් එක්කම adrenal gland එකත් එක්ක විශේෂයෙන් අපි දන්නවා lung carcinomas විශේෂයෙන් adrenal gland එකට spread වෙන්න පුළුවන්. ඒත් එක්කම brain එකට යන්න පුළුවන්. අපි ගත්තාම ඔන්න ওই විදිහට lung එකේ තියෙන carcinoma එකක් වෙනත් ප්‍රදේශවලට spread වෙන්න පුළුවන්. metastatize වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් අපි lung metastasis ගැනත් මම කියලා ඉන්නම් clinical features of lung carcinomas ගැන කතා කරන්න කලින්. අපි ගත්තාම lung metastasis කියලා කියන්නේ lung එකට වෙනත් ප්‍රදේශවල තියෙන කැන්සර් එකක් ඇවිල්ලා ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්. lung එක කියලා කියන්නේ මේ විදිහට metastatize වෙන common ස්ථානයක්. අපි ගත්තාම මේ lung එකට කොහෙන්ද මේ වෙන තැන් වලින් tumor cells එන්නේ කියලා බැලුවොත් through blood නැත්නම් lymphatics වලින් මොකද වෙන්න පුළුවන්? වෙන ප්‍රදේශයක තියෙන cancer cells එන්න පුළුවන් lung එකට ඇවිල්ලා metastatize වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි secondary malignant tumors ඇති වෙන්නේ lung එකේ. එතකොට මං කිව්වා වගේ blood වලින් එන්න පුළුවන් lung එක කරා. එහෙම නැත්නම් lymphatics වලින් එන්න පුළුවන් lung එක කරා. carcinomas නැත්නම් sarcomas ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම metastatize වුණාම අපිට multiple nodules බලා ගන්න පුළුවන්. අපි මේවට කියනවා cannonball lesions කියලා. මැක්‍රොස්කෝපි ගත්තොත් lung metastasis වල නැත්නම් secondary malignant carcinomas in the lung වල ගත්තොත් එහෙම අපිට cannonballs වගේ multiple discrete nodules බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට lung එකේ periphery එක පැත්තට වෙන්න. ඒත් එක්කම මේ අපිට බලා ගන්න පුළුවන් pneumonic consolidations මයික්‍රොස්කෝපි ගත්තාම ගොඩක් වෙලාවට primary malignancy එකක් වගේම තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් ඔය තමයි lung metastasis ගැන මට කියන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු clinical features of lung carcinoma. lung carcinoma එකක් තියෙන කෙනෙක්ගේ අපිට දකින්න පුළුවන් clinical features ගැන අපි බලමු. පළවෙනියටම අපි බලමු local effects. local effects කියලා කියන්නේ ඒ ප්‍රදේශයේ lung carcinoma එක තියෙන තැන ආශ්‍රිතව අපිට දකින්න පුළුවන් effects. එකක් තමයි මේ clinical features එන්න පුළුවන් due to the tumor mass. tumor mass එක නිසා clinical features එන්න පුළුවන්. දැන් අපි දන්නවා දැන් මේ tumor mass එක irritate කරනවානේ. එයාවේ ඒ නිසා cough ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම hemoptysis කියන්නේ කහිනකොට රුධිරය පිට වෙනවා. ඒත් එක්කම අපි දන්නවා airways obstruct කරනවා. එතකොට එයාට උස්ම ගන්න අපහසුයි. ඒ නිසා dyspnea, wheezing ඇති වෙන්න පුළුවන්. large airway එකක් obstruct කරොත් ඒකෙන් stridor ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම chest pain ඇති වෙන්න පුළුවන්. obstructive pneumonia මම පැහැදිලි කරා කොහොමද obstructive pneumonia එන්නේ කියලා. ඒත් එක්කම මේක pleural එකට ඇති කරන බලපෑම නිසා pleural එකේ pleural effusions ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කියන දේවල් ඇති වෙන්නේ cough, hemoptysis, dyspnea, stridor, chest pain, obstructive pneumonia, pleural effusions මේ ඇති වෙන්නේ tumor mass එක නිසා. ඊළඟට මේ tumor mass එක අවට තියෙන ප්‍රදේශවල වලට spread වෙන්න පුළුවන්. අපි කතා කරා local regional spread.
කොහෙටද ස්ප්‍රෙඩ් වෙන්නේ කියලා බලුවොත් මතක ඇති මම කිව්වා සුපීරියර් වීන කේව එකට ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්. එතකොට සුපීරියර් වීන කේව සින්ඩ්‍රෝම් වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි දන්නවා ඔයගලන් මතක ඇති රිකරන්ට් ලැරින්ජල් නර්ව් එක. රිකරන්ට් ලැරින්ජල් නර්ව් එකෙන් තමයි ලැරින්ක්ස් එකේ ස්ට්‍රක්චර්ස් වලට සප්ලයි කරන්නේ, නර්ව් සප්ලයි කරන්නේ. එතකොට ඔය රිකරන්ට් ලැරින්ජල් නර්ව් එකට මොකක් හරි ඩැමේජ් එකක් වුණාම ලෝකල් රීජනල් ස්ප්‍රෙඩ් එක නිසා හොස්නස් ඇති වෙන්න පුළුවන්. ෆ්‍රෙනික් නර්ව් එකට ඩැමේජ් එකක් ඇති වුණොත් ඩයෆ්‍රම් එක අපි දන්නවා ඩයෆ්‍රම් එකට සප්ලයි කරන්නේ ෆ්‍රෙනික් නර්ව් එක, ඩයෆ්‍රම් පැරාලිසිස් එකක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයගලන් දන්නවා ඔය ප්‍රදේශයේ ළඟින් යනවා සිම්පැතටික් නර්ව් ප්ලෙක්සස් එක. ඔය සිම්පැතටික් නර්ව් ප්ලෙක්සස් එකට ඩැමේජ් එකක් ඇති වුණොත් හෝනර් සින්ඩ්‍රෝම් ඇති වෙන්න පුළුවන්. හෝනර් සින්ඩ්‍රෝම් වලදී අපිට දකින්න පුළුවන් මේ patient ගේ ඇහි ටෝසිස් ඒත් එක්කම මයෝසිස් ටෝසිස් කියලා කියන්නේ ඇහි අර eyelid එක භාගයක් droop වෙලා තියෙන්නේ. ඒත් එක්කම මයෝසිස් ඇති වෙන්න පුළුවන්, ඇන්හයිඩ්‍රෝසිස් ඔය දේවල් ඇති වෙන්න පුළුවන් හෝනර් සින්ඩ්‍රෝම් එක. නියුරෝපැතික් pain in the arm අපි දන්නවා මේ brachial plexus එකත් යනවා ඔය ආශ්‍රිතව ඒ නිසා නියුරෝපැතික් pain in the arm වෙන්න පුළුවන්. ඒත් එක්කම මේක ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්. ලං කාසිනෝම එකක් ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් ප්ලූරා පෙරිකාඩියම් එකට, ඊසොෆේගස් එකට, chest wall එකට. ඊළඟට අපි බලමු systemic effects. systemic effects කියන්නේ අනිත් systems වලට ඇති කරන බලපෑම මොකක්ද? ලං කාසිනෝම එකක් මගේ. Systemic effects of tumor අපි දන්නවා tumor එකක් එක්ක ගොඩාක් cytokines එක එක chemical mediators release වෙනවා. ඒත් එක්කම ඒ chemical mediators නිසා weight loss, loss of appetite, ඒ වගේම fever, malaise වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම metastatic spread එක මතක ඇති මම කිව්වා lung carcinoma එකක් lymphatic වලින් ඒ වගේම blood මගින් අනිත් තැන් වලට spread වෙන්න පුළුවන්. bone එකට ගියොත් එහෙම bone pain ඇති වෙනවා. liver එකට spread වුණොත් hepatomegaly බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කියන lung carcinoma එක spread වුණොත් එහෙම adrenal gland එකට adrenal insufficiency එකක් ඇති වෙලා Addison's disease බලා ගන්න පුළුවන්. ඒ වගේම headache and neurological symptoms brain එකට spread වුණොත් ඒ වගේම lymphadenopathy ඒ ආශ්‍රිතව තියෙන lymph nodes වලට metastatically spread වුණොත් lymphadenopathy බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරා මතක ඇති ගිය සෙම් එකේ මොකද්ද paraneoplastic syndromes කියලා කියන්නේ කියලා. දැන් අපි මේ කතා කරානේ ටියුමර් එකක් නිසා ඇති වෙන clinical features. එතකොට අපි කතා කරනකොට කිව්වා මේ ওই clinical features ඇති වෙන්නේ එක්ක ටියුමර් mass එක නිසා, එහෙම නැත්නම් local regional spread නිසා, එහෙම නැත්නම් systemic effects, එහෙම නැත්නම් metastatic spread ඔය කිසිම දෙයකින් explain කරන්න බැරි නම් අන්න ඒක තමයි අපි කියන්නේ paraneoplastic syndrome කියලා. මොකක් හරි කාසිනෝමා එකක් නිසා ඇති වෙන ඒ කියන්නේ එක්ස්ප්ලেইন කරන්න බැරි වෙන විදිහට ඒ කියන්නේ ඇති වෙන සින්ඩ්‍රෝම් එක තමයි paraneoplastic syndrome. එතකොට ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් endocrine manifestations, hematological manifestations, neurological manifestation, ඊට අමතරව clubbing වගේ දේවල් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ කතා කරන්නේ lung carcinoma එකක් නැත්නම් lung tumor එකක් ආශ්‍රිත වෙන්න පුළුවන් paraneoplastic syndrome මොනවද කියලා. විශේෂයෙන් අපි ගත්තොත් hypercalcemia මොකද මේ ස්ක්වාමස් සෙල් කාසිනෝමා වලදී ඒගොල්ලන් හදනවා පැරාතයිරොයිඩ් හෝමෝන් එක වගේ සබ්ස්ටන්ස් එකක්. ඒ නිසා මොකද වෙන්නේ කැල්සියම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට හයිපර්කැල්සීමියා යනවා. ස්මෝල් සෙල් කාසිනෝමාස් වලින් ওই විදිහට කුෂින් සින්ඩ්‍රෝම් ඇති වෙන්න පුළුවන්. කාසිනොයිඩ් සින්ඩ්‍රෝම්. ඒ වගේම SIADH. SIADH කියන්නේ syndrome of inappropriate ADH secretion. ස්මෝල් සෙල් කාසිනෝමාස් වල ඇති වෙන්න පුළුවන් එකක් තමයි SIADH. ඒත් එක්කම හයිපෝකැලීමියා. හයිපෝකැලීමියා කියන්නේ පොටෑසියම් අඩු වෙන්න පුළුවන්. hematological manifestations ගත්තහම migratory thrombophlebitis ඒ වගේම non bacterial endocarditis ඒ වගේම අපි ගත්තහම disseminated intravascular coagulation ආශ්‍රිතව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. coagulation එක වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන් adenocarcinoma තියෙන patients ලගේ අපිට දකින්න පුළුවන් ප්‍රධාන paraneoplastic syndrome ලක්ෂණයක් තමයි මෙන්න මේ කියන hematological manifestations. ඒගොල්ලන්ගේ coagulability එක වැඩි. ඒ වගේම neurological manifestations විදිහට myasthenia gravis, peripheral neuropathy වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. others විදිහට අපිට ගන්න පුළුවන් clubbing. ඔන්න ඔය කියන paraneoplastic syndromes ඇති වෙන්න පුළුවන් lung carcinomas වල ඇති වෙන systemic effects වලට. ඉතින් ඔය තමයි clinical features. ඊළඟට අපි කතා කරොත් එහෙම ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද diagnose කරන්නේ? කොහොමද අපි lung carcinoma එකක් diagnose කරන්නේ කියලා. අපිට පුළුවන් radiological findings. chest x-ray එකක් බලන්න, CT scan එකක් කරන්න පුළුවන්, MRI scan කරන්න පුළුවන් diagnose කරන්න. ඒත් එක්කම bronchoscopy වලින් අපිට directly බලා ගන්න පුළුවන් direct visualization.
විශේෂයෙන් central lesions. මතක ඇති මම කිව්වා squamous cell carcinoma සහ small cell carcinomas විශේෂයෙන් ඇති වෙන්නේ central main bronchi ආශ්‍රිතව. ඔය වගේ central lesions බලා ගන්න පුළුවන් bronchoscopy එකක් අරගෙන. ඒ වගේම cytological samples. ඒ කියන්නේ bronchial brushing අපි දන්නවා bronchoscope එක දාලා ඒ තැන් අපිට පේනවා නම් bronchial brushing, bronchial washing, ඒ වගේම bronchoalveolar lavage, pleural fluid අරගෙන ඒකේ තියෙන cells බලන්න පුළුවන්. cytological samples බලන්න පුළුවන්. histological samples වලිනුත් අපිට මේක කරන්න පුළුවන්. transbronchial biopsy එකක් අරගෙන central tumors බලන්න පුළුවන්. transthoracic needle biopsy එකක් අරගෙන අපිට peripheral tumors බලන්න පුළුවන්. pleural biopsy ගන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ওই ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ lung carcinomas පිළිබඳව. lung carcinomas වලදී විශේෂයෙන් අපි වැඩි අවධානයක් යොමු කරා primary malignant carcinomas ගැන කතා කරන්න. ඊට අමතරව මම lung metastasis ගැන පොඩ්ඩක් විස්තර කරා. ඒක අර cannonball appearance එකේ විදිහ ගැන. ඒ primary lung carcinomas වල විවිධ වර්ග ගැන අපි කතා කරා. adenocarcinoma ගැන විශේෂයෙන් කතා කරා. squamous cell carcinoma ගැන විශේෂයෙන් කතා කරා. small cell carcinoma ගැන විශේෂයෙන් කතා කරා. ඊට අමතරව මම පොඩ්ඩක් කතා කරා මොකද්ද large cell carcinoma කියන්නේ සහ carcinoid tumors කියන්නේ මොනවද කියලා. ඉතින් මේ ටික තමයි විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව අපි දැනගන්න ඕනේ lung carcinomas වල දකින්න පුළුවන් clinical features සහ investigation methods මොනවද කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස. ඒ තමයි ප්ලූරා එක ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් carcinomas මොනවද කියන එක. malignant tumors මොනවද කියලා. සාමාන්‍යයෙන් අපි ගත්තාම ප්ලූරා එකේ ගත්තාම benign tumors සාමාන්‍යයෙන් ඇති වෙනවා සෑහෙන rare ප්ලූරා එක ආශ්‍රිතව. ප්ලූරා එක කියන්නේ මොකක්ද කියලා මතක ඇති. ලං එක වටේට තියෙන කවරේ තමයි ප්ලූරා එක කියලා කියන්නේ. ඒතර visceral ප්ලූරා එක සහ parietal ප්ලූරා එක තියෙනවා. ප්ලූරා එකේ benign tumors ඇති වෙන අවස්ථා සාමාන්‍යයෙන් ගොඩක් rare. malignant tumors ගත්තහම මම අර කලින් කිව්වා වගේ අපි කතා කරනවා primary malignant tumors. ඒ කියන්නේ තනිකරම ටියුමර් එක කියන්නේ පළවෙනියටම originate වෙන්නේ ප්ලූරා එක. පළවෙනියට originate වෙන primary tumor එකක් ඇති වෙන්න පුළුවන්. malignant mesothelioma තමයි යටතේ අපි කතා කරන්නේ. මේ slide එකේ තියෙන විදිහට. ඊට අමතරව වෙනත් තැනක තියෙන tumor එකක් spread වෙන්න පුළුවන් pleural cavity එකට. secondary metastatic spread from extrapulmonary sites වලින් එන්න පුළුවන්. ඒත් එක්කම අපි දන්නවා lung cancer එකක් pleural එකට spread වෙන්න පුළුවන්. breast tumors spread වෙන්න පුළුවන් මේ pleural එකට. ඒත් එක්කම මේ pleural tumors වල තියෙන විශේෂත්වය තමයි අපිට දකින්න පුළුවන් විශේෂම clinical feature එක තමයි pleural effusions දැක බලා ගන්න පුළුවන්. mesothelioma ගැන ටිකක් වැඩියෙන් කතා කරොත් අපි දන්නවා mesothelioma කියලා කියන්නේ rare cancer of mesothelial cells. අපි දන්නවා pleural එක ආවරණය කරගෙන ඉන්න mesothelial cells වලින් ඒ ආශ්‍රිත වෙන cancer එක තමයි mesothelioma කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තාම parietal pleural එකෙන් visceral pleural එකෙන් පටන් ගන්නවා. parietal pleural එක සහ visceral pleural එකේ තමයි වැඩිපුරම අපිට mesotheliomas බලා ගන්න ලැබෙන්නේ. ඊට අමතරව අනිත් cavities වල කියන්නේ peritoneum එකේ pericardium එකෙත් බලා ගන්න පුළුවන්. හැබැයි වැඩිපුරම අපිට දකින්න ලැබෙන්නේ parietal or visceral pleural එකකින් එන mesotheliomas. එතකොට මම කිව්වා වගේ mesotheliomas වල තියෙන ප්‍රධාන clinical feature එකක් තමයි pleural effusions ඇති වෙනවා. ඒකේ දකින්න පුළුවන් දේ තමයි unilateral dull chest එකක් සහ dyspnea. pleural effusion එකත් එක්ක උස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඔයගලන් පේනවා ඇති etiology එක ගැන කතා කරනකොට smoking not a risk factor. mesothelioma ගත්තාම smoking risk factor එකක් නෙවෙයි කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ප්‍රධානම risk factor එක තමයි mesothelioma ගත්තාම 80-90ත් අතර පුද්ගලයන්ගේ mesothelioma ඇති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි asbestos exposure එක. asbestos expose වෙලා සාමාන්‍යයෙන් latent period එකක් තියෙනවා. අවුරුදු 30ක් 40ක් ගියාට පස්සේ තමයි සාමාන්‍යයෙන් mesothelioma එක ඇති වෙන්නේ. ඒත් එක්කම radiation ඒ වගේම ඊට අමතරව මේ mineral fibers උත් දායක වෙනවා mesothelioma ඇති වෙන්න. gross appearance එක ගත්තහම සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි mesothelioma එකක් අපිට බලා ගන්න ලැබෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් earlier සාමාන්‍යයෙන් කියන්නේ මුල්ම කාලේ mesothelioma එක ඇති වෙන මුල්ම කාලේ අපිට දකින්න ලැබෙන්නේ පොඩි පොඩි nodules. මුළු visceral pleural එකේ parietal pleural එකේ මෙතන නම් පින්තූරයක් අපි දාලා නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් early mesothelioma එකේ මුල් අවධියේදී අපිට දකින්න ලැබෙන්නේ nodules වගේ මුළු parietal pleural එකේ visceral pleural එකේ දකින්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ මේ nodules එකට එකතු වෙලා අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ
form a ring of tumor encasing the lung. මුළු lung එකම වට කරගෙන එක කේස් එකක් විදිහට එකට එකතු වෙලා දැන් මේ රූපේ විදිහට අපිට බලා ගන්න පුළුවන් mesothelioma එක ලක් වෙනවා. ඒතර සාමාන්‍යයෙන් ටියුමර් එක අපිට බලා ගන්න පුළුවන් white, grey and soft. ඔය විදිහට තමයි gross appearance එක තියෙන්නේ. මයික්‍රොස්කෝපි ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති mesothelioma වල මයික්‍රොස්කෝපි එක ගත්තාම ආකාර තුනකට බෙදන්න පුළුවන්. epithelioid, sacromatoid and mixed දෙකම තියෙන එක epithelioid and sacromatoid. Sacromatoid කියන්නේ spindle shaped එකේ. ඔයගලන්ට පේනවා ඇති spindle shaped. තර්ක රූපී ආකාරයේ තියෙන cells මේක තමයි sacromatoid කියලා කියන්නේ. Fibroblastic appearance cells. ඒතකොට sheets විදිහට තමයි මෙයාලා grow වෙන්නේ. මේක තමයි sacromatoid කියන්නේ. Epithelioid කියලා කියන්නේ tubules, tubulopapillary. ඒ වගේම solid trabecular pattern එකක්. මෙන්න මේ විදිහට ඔයගලන්ට පේන ඇති trabecular pattern එකක් අරගෙන තියෙනවා. මේක තමයි epithelioid කියලා කියන්නේ. Biphasic කියන්නේ මේ දෙකම mixed ආකාරයක් දකින්න පුළුවන්. ඒතර මේ විදිහට තමයි මයික්‍රොස්කෝපි එක අනුව mesothelioma ආකාර තුනක් තියෙන්නේ. එතකොට ඊළඟට මේකේ අන්තිමේටම අපිට කතා කරන්න තියෙනවා mediastinal tumors ගැන. මතක ඇති අපි කලින් semesters වල mediastinum එක ගැන කතා කරා. මොකක්ද mediastinum එක කියන්නේ කියලා බැලුවොත් ඔයගලන් මතක ඇති දෙපැත්තේ තියෙනවා pleural cavities. දෙපැත්තේ lungs දෙක තියෙනවා. lungs දෙක මැද pleural cavity එකේ මැද අපි දන්නවා mediastinum එක තියෙනවා. mediastinum එකේ අපි compartments මතක ඇති anterior compartment එක තියෙනවා, middle compartment එක තියෙනවා. middle compartment එකේ තමයි heart එක ඒ ටික තියෙන්නේ. ඊළඟට posterior compartment එකේ esophagus එක තියෙනවා. ඉතින් ඔය තියෙන structures ආශ්‍රිතව tumors ඇති වෙන්න පුළුවන්. ඒ tumors ටික තමයි අපි මේ summarize කරලා තියෙන්නේ. මෙන්න මේ chart එකේ. anterior compartment එකේ අපි දන්නවා thymus එක තියෙනවානේ. thymus එක ආශ්‍රිතව thymoma එකක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන තමයි මම විශේෂයෙන් මේ කොටසේදී කතා කරන්නේ. ඊට අමතරව germ cell tumors, retrosternal goiters. අපි දන්නවා goiter එකක් කියන්නේ සාමාන්‍යයෙන් thyroid gland එක තියෙන්නේ superior mediastinum එකේ. ඕක පල්ලෙහාට ගිහිල්ලා anterior compartment එකට යන්න පුළුවන් mediastinum එකේ. ඒ තමයි retrosternal goiters. ඊට අමතරව lymphomas, lymph nodes ආශ්‍රිතව lymphomas එන්න පුළුවන්. middle compartment එකේ අපි දන්නවා heart එක තියෙනවා. ඒ ආශ්‍රිතව තියෙන lymph nodes වල lymphadenopathy, ඒ වගේම bronchogenic tumors, pericardium එක ආශ්‍රිතව pericardium cyst, trachea එකේ tracheal tumors ඇති වෙන්න පුළුවන්. posterior compartment එකේ esophageal ඒ වගේම nerve sheaths ආශ්‍රිතව tumors ඇති වෙන්න පුළුවන්. මේ mediastinum එකේ තියෙන tumors කොහොමද එළියට clinical presentation එක වෙන්නේ? asymptomatic වෙන්නත් පුළුවන් නැත්නම් එකපාරටම chest x-ray එකක් වගේ කරනකොට හම්බ වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට මේ mediastinal tumors වලින් වටේ තියෙන structures compress කරනවානේ. අන්න ඒත් එක්කම ඔය local pressure symptoms ඇති වෙන්න පුළුවන්. anterior compartment tumors ගත්තාම anterior compartment එකේ තියෙන tumors වලින් පිටිපස්සේ තියෙන trachea එක මේවා කරලා නැත්නම් ඒ විදිහට breathing difficulties when lying down ඇති වෙන්න පුළුවන්. posterior compartment එකේ අපි දන්නවා esophagus එකේ tumor එකක් ඇති වුණොත් ඒක compress වෙන නිසා dysphagia ඇති වෙන්න පුළුවන්. clinical features depending on the etiology. මේ අපි ගත්තොත් thymoma ගත්තාම thymoma වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි myasthenia gravis ඇති වෙන්න පුළුවන්. එතකොට මම කිව්වා වගේ මේ ඒ තියෙන ප්‍රදේශයේ තියෙන outer structures වලට compression නිසා local pressure symptoms ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව යාගේ etiology එක මත ඒ කියන්නේ risk factors මත අනිත් clinical features ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට විශේෂයෙන් mediastinal tumors වල අපි විශේෂයෙන් කතා කරන්න ඕන දෙයක් තමයි thymomas ගැන. මොකක්ද thymoma එකක් කියන්නේ කියලා බැලුවොත් මේක malignant epithelial tumor එකක් thymic gland එකේ ඇති වෙන. thymus මතක ඇති thymic gland එකේ ඇති වෙන malignant epithelial tumor එකක් තමයි thymoma කියලා කියන්නේ. එතකොට ඒකේ lobulated structure එකක්. මේ පින්තූරේ නම් එච්චරම හොඳට අපිට පැහැදිලි වෙන්නේ නැහැ. හැබැයි lobulated architecture එකක් තමයි දකින්න ලැබෙන්නේ. එතකොට mediastinum එකේ ඇති වෙන ගොඩක් commonly ඇති වෙන solitary lesion එකක් තමයි thymoma කියලා කියන්නේ. ගොඩක් වෙලාවට අපිට මේක දකින්න ලැබෙන්නේ adults ලගේ. එතකොට gross appearance එක බලුවොත් ඔයගලන්ට පේනවා ඇති lobulated firm grey or white masses. lobes වලට බෙදලා තියෙන lobulated firm ඒ වගේම grey white masses විදිහට තමයි පේන්නේ. mostly appears encapsulated ඒ කියන්නේ capsule එකක් ඇතුලේ වගේ තියෙන්නේ 10 to 25% penetrate and infiltrate the perithymic tissues. thymus එක අවට තියෙන perithymic tissues වලට infiltrate වෙන්න පුළුවන්.
ක්ලිනිකල් ෆීචර්ස් ගත්තාම සමහර අයගේ තයිමෝමාස් ඒසිම්ප්ටොමැටික් කිසිම සිම්ප්ටම් එකක් පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි මේ තයිමස් එක මගින් මම කිව්වා වගේ කලින් ලෝකල් ප්‍රෙෂර් ඉෆෙක්ට්ස් ඇති කරන්න පුළුවන්. මේ මෑස් එක ලොකු වෙනකොට වටේ තියෙන ස්ට්‍රක්චර්ස් කම්ප්‍රෙස් කරලා ඩිස්නියා, කෝෆ් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. සිස්ටමැටික් ඉෆෙක්ට්ස් ගත්තොත් අනිත් සිස්ටම්ස් වලට ඇති වෙන බලපෑම ගත්තොත් තයිමෝමා එක මයස්තීනියා ග්‍රාවිස් වල සම්බන්ධයක් තියෙනවා කියලා තියෙනවා. ඒ නිසා මයස්තීනියා ග්‍රාවිස් වලින් ටෝසිස්, ඩිප්ලෝපියා, ඒ කියන්නේ අර ඩබල් විෂන් කියන එක තමයි ඩිප්ලෝපියා කියන්නේ. ටෝසිස් කියන්නේ අයිලිඩ් එක ඩ්‍රෝප් වෙන එක ඇති වෙන්න පුළුවන් 10% with myasthenia gravis. අපි ගත්තොත් අපිට එන myasthenia gravis patients ලගෙන් 10% කට්ටියට myasthenia gravis තියෙන්නේ thymoma නිසා. 30 to 40%, 45% of thymoma patients අපි ගත්තොත් thymoma patients ලගෙන් 30ක් 45ක් අතර ප්‍රමාණයක් එයාලට develop වෙනවා myasthenia gravis. එතකොට thymoma එක්ක අපි ගත්තාම thymoma is associated with other immune mediated disorders. ඒ කියන්නේ leukemia, mucocutaneous candidiasis, myocarditis, lymphoma, myeloma, myositis, ඒ වගේම motor neuropathy මෙන්න මේ වගේ immune related disorders, immune mediated disorders වලට සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා thymoma එක. කොහොමද අපි thymoma එකක් treat කරන්නේ? අපිට පුළුවන් surgically excision අයින් කරලා දාන්න. ඒත් එක්කම අපිට පුළුවන් chemotherapy and radiation දෙන්න. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. හැබැයි thymoma මතක තියාගන්න ඕන කාරණයක් තමයි thymoma එක්ක myasthenia gravis වලට සම්බන්ධයක් association එකක් තියෙනවා තමයි. හැබැයි හැම thymoma එකක්ම මම කිව්වේ 30ත් 45ත් අතර thymoma තමයි myasthenia gravis develop වෙන්නේ. හරිද? ඒත් එක්කම මම කිව්වා වගේ other immune mediated diseases වලට සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ neoplasms of lung, pleura, mediastinum එක ගැන. මට කලින් එක දෙයක් මෙන්ෂන් කරන්න බැරි වුණා. අපි lung cancers ගැන කතා කරනකොට, lung carcinomas ගැන කතා කරනකොට අපි ගියොත් එහෙම ඒ වගුවට lung neoplasms ගැන කතා කරනකොට මතක ඇති අපි බෙදුවා malignant tumors, benign tumors කියලා. මේ තියෙන්නේ lung neoplasms. හරිද? එතකොට malignant tumors වල primary malignant, secondary malignant tumors ගැන අපි කතා කරා. benign tumors ගැන මට පොඩ්ඩක් කියන්න අමතක වුණා. lung neoplasms වල benign tumors එයාට තියෙ pulmonary hematoma pulmonary hematomas ගැන පොඩ්ඩක් අපි කතා කරොත්, පොඩ්ඩක් මම මෙන්ෂන් කරොත් pulmonary hematoma එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් rare. මම කියවනේ benign tumors, lung neoplasms වල benign tumors are rare. එතකොට benign tumors වලිනුත් බහුලවම ඇති වෙන benign tumor එක තමයි pulmonary hematoma කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් chest x-ray එකක් අරගෙන බැලුවොත් එහෙම මේ pulmonary hematoma එකක් අපිට පේන්නේ නිකන් හරියට coin එකක්, කාසියක් තියනවා වගේ lesion එකක් තමයි අපිට පේන්නේ. එතකොට nodules ගත්තාම මේ hematoma එකක් කියලා කියන්නේ අනිත් tissue structures. මේ hematoma එකේ cartilages, fibrous tissue, fat මේ respiratory epithelium එකත් එක්ක entrap වෙලා තියෙනවා. ඒක තමයි hematoma එකක් කියලා කියන්නේ. ඉතින් මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ neoplasms, lung, pleura, mediastinum එක ගැන.